අද දවසේ අපි දෙවියන් වහන්සේට දේ වචනය කතා කරන්න අද දවසේ අපි පැමිණලා තිබෙනවා. දෙවියන් වහන්සේට අද අපි ස්තුති ප්‍රශංසා කරන දවස. අද ශුද්ධ සබත් දවසයි. ජේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේගේ নমස්කාර කරන්න, දෙවියන් වහන්සේ ගැන අපි දැනගන්න අද දවසේ අපි එකට එකතු වෙලා ඉන්නවා. අපි උන්වහන්සේට අපි යාක්ෂා කරමු. අද දවසේ අපි මේ වචනය බෙදා ගන්න වෙලාවේ අපි හැමෝගෙම හදවත් දෙවියන් වහන්සේගේ වචනය නලුත් වෙන පිණිස, ඒ වගේම අපේ ජීවිත දෙවියන් වහන්සේගේ වචනය තුල වර්ධනය වෙලා පෝෂණය වෙලා ගොඩනැගෙන පිණිසත් මේ කාලය වැය වෙන්න ඕන කියලා අපි ආඥා කරමු. හලෙලූයා 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 හලෙලූයා. Oraba shakala matiri andalabi katiri anduraba kalaba shakati karibu kuraba mamaka libaradu shakati karaba kalaba shantala raba kati kara libaba mama kati karaba shakala batiri andere අතිශුද්ධ උපයාරණේ අපි අපට ප්‍රශංසා කරනවා, අපට ස්තුති කරනවා, ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරනවා උපයාරණේ. අද දවසේ මේ ශුද්ධ සබත් දවසේ අපි වහන්සේගේ වචනය බෙදා ගන්න පිණිස අද දවසේ අපි එකට එකතු වෙලා ඉන්නවා. පියාණන් අපි ඔබට ස්තුති කරනවා. ඔබ වහන්සේගේ වචනය වර්ධනය වී පෝෂණය වී ගොඩනැගෙන පිණිස අපේ හදවත් අපේ මනසවල අද දවසේ විවෘත කරන නිසා මම යාඥා කරනවා පියාණන්, යමෙක් මේ නරඹනවද, යමෙක් මේ පණිවිඩය අසනවද, ඔවුන්ගේ ජීවිතය අද දවසේ මේ පණිවිඩය තුලින් අලුත් වෙන පිණිස ඔබ වහන්සේගේ අනුග්‍රහයෙන් කරුණාවෙන් ඒ වර්ධනය වී පෝෂණය වෙන පිණිස මම යාඥා කරනවා. පියාණන් මේ අද දවස් මේ කතා කරන වචනය තුළ ශුද්ධාත්ම වහන්සේගේ බලය, ශුද්ධාත්ම වහන්සේගේ ක්‍රියාව මේ අසන හැමෝගෙම ජීවිතවල සිද්ධ වේවා. ශුද්ධාත්මනි අපිව නිවැරදි කරන්න. පියාණන් වහන්සේගේ වචනය මේ සියල්ල ඔබගේ මහිම උදෙසා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන් ආමේන්. හොඳයි. අද දවසෙත් සජීවීව ඔබ සමග අපි සම්බන්ධ වෙනවා. දෙවියන් වහන්සේගේ වචනය අපි කතා කරන්න යනවා. දෙවියන් වහන්සේගේ වචනය බලන්න යනවා. මම විශ්වාස කරනවා අද දවසේ පණිවිඩයත් ඔයගලගේ ජීවිතවලට බලපෑමක් සිදු වෙයි කියලා. අපි දෙවියන් වහන්සේගේ වචනය අප වෙතට ආවම අපේ ජීවිත බලපෑමක් වෙනවාමයි. ඒක නිසා හැමෝම දෙවියන් වහන්සේගේ වචනයට ඔයගොල්ලෝ ලබා ගන්න සූදානම් වෙන්න. මේක බලන සභාවයට බලනවනම් ඔයගලන්ටත් කියනවා දෙවියන් වහන්සේගේ වචනය ලබා ගන්න ඔයගොල්ලෝ සූදානම් වෙන්න. සූදානම් වෙන්න. ඔයගොල්ලන්ගේ නිවෙස්වල ඔයගොල්ලෝ මේ වෙලාවේ සූදානම් වෙන්න. ඔයගොල්ලෝ හිතන්න එපා මේ ගෙදර ඉඳන් අපි සබත් මෙහෙට ඉන්නවා කියලා නෑ. ගෙදර හිටියත් ඔයගොල්ලෝ සූදානමින් මම විශ්වාස කරනවා මේක බලන්න ඇති කියලා. හොඳයි, අද දවසේ මම වැදගත් දෙයක් ගැන කතා කරන්න යනවා. ඒ තමයි අපේ මනස විනයානුකූල කර ගැනීමක් ගැන. හලෙලූයා. දන්නවද? මනස විනයානුකූල කරගන්න අවශ්‍යයි. අපේ අද දවසේ බලන්න යනවා කොහොමද අපේ මනස විනයානුකූල කරගන්නේ? ඒ කියන්නේ මනස විනයක් ඇතුව අපේ මනස අපි තියාගන්නේ කොහොමද? ඒ වගේම දන්නවද අපේ මනස විනයානුකූල කර ගැනීම හරිම වැදගත්. හරිම වැදගත්. අපේ මනස විනයානුකූල කර ගැනීම. ඒකට අපිට දෙවියන් වහන්සේගේ වචනේ, දෙවියන් වහන්සේ උපදෙස්, දෙවියන් වහන්සේට දීලා තියෙනවා. හලෙලූයා. දෙවියන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. අපේ මනස විනයානුකූල කරගන්න. දන්නවද? මේ මනස කියන එක හරි වැදගත් දෙයක්. ගොඩක් වෙලාවට කිතුනුව මේක ගැන සැලකිලිමත් නැහැ. කිතුනුව ගොඩක් වෙලාවට බලන්නේ තමන්ගේ ආත්මය. නමුත් මනුෂ්‍ය කියලා කියන්නේ ආත්මයක්. ඔහු ශරීරයක් තුල ජීවත් වෙනවා. ඔහුට මනසක් තියෙනවා. අපි ආත්මය ගොඩනගා ගන්න දෙවියන් වහන්සේගේ වචනය අපිට තියෙනවා. හරිද? ඒ වගේම අපේ මනස අපි විනයානුකූල කරගන්නත් දෙවියන් වහන්සේ අපිට උපදෙස් දීලා තියෙනවා වචනේ. ඒ වගේම අපේ ශරීරය විනයානුකූල කරගන්නත් දෙවියන් වහන්සේගේ වචනයෙන් අපිට උපදෙස් දීලා තියෙනවා. ඒකයි බයිබලයේ මම ගිය සතියේ ඉස්සලා සතියේත් ඔයගලන්ට කිව්වේ දෙවියන් වහන්සේගේ වචනය අපිට තරවටුවේ. එතකොට අපිට උපදෙස් මේ දේවල් දෙවියන් වහන්සේගේ වචන අපිට දෙනවා. අපි විනයානුකූල කරන්න. දැන් මම ඔයගලන්ට
ගිය සතිවලත් ඔගොල්ලෝ YouTube හරි Facebook එකේ හරි මේ පණවිඩ බලනවා නම් ඔයගොල්ලන් දැක ගන්න ඔයගොල්ලන් අහන්න පුළුවන්කම තිබුණා කොහොමද අපි විනයානුකූලව දේවල් අපිව හසුරව ගන්න කියලා. මම ඔයගොල්ලන්ට ගිය සතිවල ඉගෙනුවා. ඔයගොල්ලන්ට මතක ඇති. තෙසලෝනික පොත්වලින් පෙන්නුවා. මේ හැම දෙයකින්ම ඕගොල්ලෝ ගොඩ නැගිලා පෝෂණය වෙලා වර්ධනය වෙනවා කියන තැන තමයි දෙවියන් වහන්සේ අපේක්ෂා කරන්නේ. ඒක නිසා අද දවසේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යනවා මනස විනයානුකූල කර ගැනීම නැත්නම් විනයානුකූල වූ මනසක් ගොඩනගා ගන්න කොහොමද? දන්නවද? 1 තෙසලෝනික පොතේ 5 වෙනි පරිච්ඡේදයේ බැලුවොත් ඒ ස්ථානයේ කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී අපේ ආත්මය ප්‍රාණය ශරීරය නිදොස්ව තිබෙන ලෙස බලා ගන්න කියලා. දන්නවද? මිනිස්සෙකුගේ මනස හරි වැදගත්. මොකද කෙනෙක්ගේ මනස තුල තමයි සිතීමේ, කල්පනා කිරීමේ, තීරණ ගැනීමේ, හැඟීම්, දැනීම් මේ ඔක්කොම මනස සම්බන්ධ දේවල්. ඒක නිසා අපේ මනස විනයානුකූල කර ගැනීම හරිම වැදගත්. දන්නවද දෙවියන් වහන්සේගේ අපේ දෙවියන් වහන්සේ කැමැත්තත් ඒකයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒකයි. හලෙලූයා. අපි ශුද්ධෝලියවිල්ලේ අපි යම් දෙයක් බලමු. පිලිපි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. පිලිපි 4:8. ශුද්ධ බයිබලය ඔයගොල්ලෝ පෙරලා ගන්න. පිලිපි 4:8. ඔන්න බලන්න. මෙතන කියනවා ඉතින් සහෝදරයනි යම් පමණ දේ සැබෑද යම් පමණ දේ ගරු කටයුතුද යම් පමණ දේ සාධාරණද යම් පමණ දේ පිරිසිදුද යම් පමණ දේ ආදරණීයද යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතුව තිබේද යම් ගුණයක් යම් ප්‍රශංසාවක් ඇද්ද ඒ දේවල් මෙනෙහි කරපල්ලා. හලෙලූයා. ඒ කියන්නේ අපිට ප්‍රකාශ කරන්න සහ අපිට භාවනා කරන්න අපිට හිතන්න කියලා කියනවා යම් පමණ දේ සැබෑද යම් පමණ දේ කරු කටයුතුද යම් පමණ දේ සාධාරණද යම් පමණ දේ පිරිසිදුද යම් පමණ දේ ආදරණීයද යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද යම් ගුණයක් යම් ප්‍රශංසාවක් ඇද්ද ඒ දේවල් මෙනෙහි කරන්න. දන්නවද දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා අපේ මනස විනයානුකූල කර ගැනීම දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දෙයක්. කෙනෙක් ගැලවීම ලැබුවාම එයාගේ ආත්මය නවමැවිල්ලක් වෙලා ඉවරයි. හැබැයි කිතුණුවෙක් ඊළඟට ඉගෙන ගන්න ඕනේ නවමැවිල්ලක් වෙච්ච ඒ නවමැවිල්ලේ මිනිසයා අපි කියමුකෝ කෙනෙක් අවුරුදු 50 ගැලවීම ලැබනවා කියලා. එතකොට කෙනෙක් අවුරුදු 50 ගැලවීම ලැබුවාම එයා අවුරුදු 50ක් යනකම් එයා ජීවත් වෙන්නේ මේ ලෝකේ එන්නා වූ තොරතුරු දත්ත අනුවයි. එයාට තොරතුරු එනවා, ඉගෙනීම් එනවා, එයා ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගත්තු දේවල් තියෙනවා, එයා දෙමව්පියන්ගෙන් ඉගෙනගත්තු දේවල් තියෙනවා. මේ ඔක්කොම දේවල් එයාට තොරතුරු වෙනවා. එයාට අත්දැකීම් තියෙනවා. නමුත් කෙනෙක් ක්‍රිස්තුස් වහන්සේ වෙතට ආවම එයාගේ කතන්දරය වෙනයි. ඒ කියන්නේ එයාට බලපාන කාරණා වෙනස්. වෙන දේවල්. එතකොට සමහර විට එයා ගෙදරින් ඉගෙනගත්තු දේවල්, එයාගේ දෙමාපියන්ගෙන් ඉගෙනගත්තු දේවල්, එයා සමාජයෙන් ඉගෙනගත්තු දේවල් දෙවියන් වහන්සේගේ වචනයට අනුව වැරදි වෙන්න පුළුවන්. එයා ඉස්කෝලේ ගිහලා ඉගෙනගත්තු දේවල් පවා ඒ තොරතුරු ඒ කෙනාගේ ඒ වයස 50ක් වෙච්ච පුද්ගලයාගේ ඔළුවේ තියෙන විට එයා ඒ තොරතුරුත් එක්ක ජීවත් වෙද්දී බොහෝ වෙලාවට දෙවියන් වහන්සේගේ වචනය එයා තුලින් ක්‍රියා කරන්න එයාට බාධා පැමිණෙන්න පුළුවන්. එයා ඉගෙන ගත්තා වූ
අර දෙමව්පියන්ගෙන් පාසලෙන් වැඩිහිටියන්ගෙන් ඉගෙනගත්තු හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ වචනේ ක්‍රියා කරන්න, වචනයට ක්‍රියා කරන්න බාධා ඇති කරගන්න පුළුවන්. ඒ නිසා හරි වැදගත්. කිතුණුවේ තමන්ගේ මනස අලුත් කර ගැනීම. ඔගොල්ලෝ පුරුදු වෙන්න. අභ්‍යාස කරන්න. මේක එක දවසේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක අපි කාලයක් දේව වචනේ අභ්‍යාස කරලා දේව වචනේ මෙනෙහි කරලා දෙවියන්වහන්සේගේ වචනේ භාවනා කරලා කාලයක් දේව අභිමුඛත්වයේ ශුද්ධාත්ම වහන්සේ සමග සහභාගීත්වයෙන් පවත්වීමෙන් ඇතිවෙනා ප්‍රතිඵලයක්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ වගේ මම නිතරම කියන දෙයක්. දෙවියන් වහන්සේ වගේ හිතන්නත්, දෙවියන් වහන්සේ වගේ කතා කරන්නත්, දෙවියන් වහන්සේ වගේ ජීවත් වෙන්නත්. ඒකයි මම ඔයගලන්ට කියන්නේ. මනස අලුත් කරගන්න, ඔයගොල්ලෝ තීරණය කරගන්න. හේතුව බොහෝ දුරට අපි බාහිර ඉගෙන ගන්න දේවල් දෙවියන් වහන්සේගේ ඉදිරියේ ඒක දේව වචනයට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එම නිසා හරි වැදගත්. ඒකයි බයිබලයේ කියන්නේ ඉතින් සහෝදරනි යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරු කටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතුව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහි කර බලලා. හලෙලුයා. අපි මෙනෙහි කළ යුත්තේ දෙවියන් වහන්සේගේ වචනයට එකඟ දේවල් පමණයි. දන්නවද ඔයගොල්ලන්ගේ මනසෙන් තමයි ඔයගොල්ලෝ තීරණ ගන්න, කල්පනා කරන්න, හිතන්නේ. ඔයගොල්ලෝ හිතන දේ තමයි ඔයගොල්ලන්ගේ ජීවිතයේ අත්දැකීම. අපි හැමෝම ඒකයි අපි ඔයගොල්ලන්ට අපි උගන්වන්නේ මේ ලෝකේ දේවල් වලට ඔයගොල්ලන්ගේ මනස යොමු කරන්න එපා. හේතුව ඇයි? ඔයගොල්ලන්ගේ මනසට වැරදි දත්ත තොරතුරු ගියාම ඔයගොල්ලන්ගේ මනස කිලිටු වෙනවා. ඔයගොල්ලෝ දෙවියන් වහන්සේගේ කැඩපත දෙවියන් වහන්සේගේ වචනේ දිහා විතරක් බලන් ඉන්න. මනස විඥානුකූල කරගන්න. හලෙලුයා. හලෙලුයා. ඒක නිසා හරි වැදගත්. අපිට ඕනම දෙයක් හිතන්න බෑ. දන්නවද? අපිට දන්නවද මම මෙහෙම කියන්නම්. සිතුවිලි කියන දේවල් හරියට නිකන් හුළඟ වගේ. සිතුවිලි එනවා. අපි බලන්න ඕනේ දවසකට මිනිස්සුන්ට කොච්චර සිතුවිලි එනවද? අපි මෙහෙම ඉද්දිත් දැන් අපිට සිතුවිල්ලක් එනවා. දැන් මට මේ ප්‍රෝග්‍රෑම් එක කරද්දිත් මට සිතුවිලි එනවා. තේරුණාද? අපිට දැන් සමහරක් කරලා මිනිස්සු කියන දෙයක් තමයි වාහනේ යන ගම සමහරක් හිතනවා දැන් හැප්පෙයිද? දන්නවද? සිතුවිල්ලක්. නැත්තම් අපි කියමුකෝ දැන් මේ රෝගවලට මුල් තැන තියෙන කාලයක්නේ. එතකොට දැන් ගොඩක් අයට හිතෙන්න පුළුවන් අපි කොරෝනා එකෙන් අපිට කොරෝනා හැදෙයිද? හරිද? එතකොට කොරෝනා හැදෙයිද? ඒක සිතුවිල්ල. සිතුවිලි කියන දේවල් අපිට හුළඟ වගේ. හැබැයි ඒ හැම හිතුවිල්ලක්ම ඕගොල්ලෝ තුලට ගැනීමත් ප්‍රතික්ෂේප කිරීමත් ඕගොල්ලන්ට අයිති දෙයක්. හරිද? ඕගොල්ලන්ගේ සිතුවිලි වල බාරකාරයා දෙවියන් වහන්සේ නෙවෙයි. ඕගොල්ලන්ගේ සිතුවිලි වල අයිතිකාරයා බාරකාරයා ඕගොල්ලෝ. අමතක කරන්න එපා. ඕගොල්ලන් හිතන්නේ මනසින්. මනසට පුළුවන් ඕගොල්ලන්ගේ අනාගතය නිර්මාණය කරන්න. වැරදි සිතුවිල්ලක් ඕගොල්ලෝ ඒක මෙනෙහි කරන්න ගත්තට පස්සේ ඒක ඕගොල්ලන්ගේ ඇතුළට ගියාම ඒක යම් කාලයක ඕගොල්ලන්ගේ අත්දැකීම බවට පත් වෙනවා. මං කියන්නේ හොඳට මතක තියාගන්න. යම් සිතුවිල්ලක් ඕගොල්ලෝ වෙතට ඇවිල්ලා ඕගොල්ලෝ ඒක මෙනෙහි කරන්න ගත්තාම යම් දවසක ඒක ඕගොල්ලන්ගේ අත්දැකීම බවට පත් වෙනවා. ඒක නිසා ඕගොල්ලන්ගේ මනස දෙවියන් වහන්සේගේ වචනේ අලුත් කරගෙන තියාගත්තාම රෝම පොතේ 12:1-2 අනුව
ඕගොල්ලෝ තුලට වැරදි දෙයක් එන්නේ අර දෙවියන් වහන්සේගේ වචනය, දේව වචනය, ඒ වචනයට එකඟ නැති හැම සිතුවිල්ලක්ම ප්‍රතික්ෂේප කරනවා. හරියන්නේ මේ වගේ. දැන් අපි කියමු කම්පියුටර් එක ඕගොල්ලෝ වෛරස් ගාඩ් එකක් දාන් තිබ්බහම වෛරස් තියෙන මොකක් හරි පෙන් එකක් හරි මොකක් හරි එකක් ඔයගොල්ලෝ ගැහුවාම මොකද වෙන්නේ? ඒක රිජෙක්ට් කරනවා. එයි ඒ ගාඩ් එකක් ඇතුලේ තියෙනවා. ඒ වගේ ඕගොල්ලෝ ඔයගොල්ලෝගේ ඇතුලේ දෙවියන් වහන්සේගේ වචනේ මනසේ තැන්පත් කරද්දී තැන්පත් වෙලා තියෙද්දී දන්නවද? වැරදි හැම දෙයක්ම රිජෙක්ට් වෙනවා. ප්‍රතික්ෂේප වෙනවා. ඒක නිසා හරි වැදගත්. කිතුණුවෙකුට Tamanට ඕන දේවල් හිතන්න බෑ. මං අර ඉස්සලා කිව්වේ කෙනෙක් වාහනේ එලවද්දි තයි දැන් හැප්පෙයිද? නෑ. ඕගලන්ට එහෙම සිතුවිල්ලක් ආවම ඕගොල්ලෝ ටක් ගාලා ඕගොල්ලෝ තුල දෙවියන් වහන්සේගේ වචනේ තියෙනවා. ඕගලන්ට ටක් ගාලා හිතෙන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ ස්වකීය දූතයන් තුලින් මාව ආරක්ෂා කරනවා. දෙවියන් වහන්සේගේ රැකවරණය මට තියෙනවා. ඔගොල්ලන්ට සමහරවිට කොරෝනා නිසා වන්ද කොරෝනා හැදෙයිද? නෑ. හැදෙන්නේ නෑ. එයි දෙවියන් වහන්සේගේ ජීවනය මන් තුල තියෙනවා. හාලෙලූයා. දෙවියන් වහන්සේගේ ජීවනය මන් තුල තියෙන නිසා අරව රිජෙක්ට් කරනවා. තේරුණාද? සමහරක් විට මිනිස්සු මේ දේවල් වලට බයයි. ඇයි දන්නවද? ඒගොල්ලන්ගේ මනසේ නෑ. ඒගොල්ලන්ගේ මනසේ ප්‍රෝග්‍රෑම් කරගෙන නෑ දෙවියන් වහන්සේගේ කාරණා. ඒක නිසා හරි වැදගත්. ඔයගලගේ මනස විනයානුකූල කර ගැනීම. ඔයගලන්ට ඕන දේවල් හිතන්න පුරුදු වෙන්න එපා. අත ඉඳලා තීරණය කරන්න මට ඕන දේවල් හිතන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? දැන් ඔයගලන්ට මෙහෙම කිව්වම හිතේ එතකොට දෙවියන් වහන්සේ අපිට සමායට මේක Facebook එකේ යන නිසා මොකද ගොඩක් අය විවේචනයන් ඉදිරිපත් කරන නිසා සමහරට හිතේ එතකොට දෙවියන් වහන්සේ අපිට ඕන විදිහට හිතන්නවත් දෙන්නේ නැද්ද කියලා නෑ. දෙවියන් වහන්සේ අපිට ඕන විදිහට හිතන්න දෙනවා. හැබැයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය නිසා. මොකක් නිසාද? දෙවියන් වහන්සේගේ ප්‍රේමය නිසා දෙවියන් වහන්සේ අපිට උපදෙස් දීලා තියෙනවා මොන වගේ දේවල්ද හිතන්න ඕනේ කියලා. තේරුණාද? දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරපු විදිය ඒක උපරිමයි. ඒක උපරිම කියන්නේ ඒක දෙවියන් වහන්සේ කාටවත් බලපෑම් කරන්නේ. හැබැයි දෙවියන් වහන්සේ අපිට උපදෙස් දීලා තියෙනවා මේ දේ කරන්න, මේ දේ කරන්න. ඒ කියන්නේ අපිට තියෙන ප්‍රේමය නිසා. මොකද අපි පුත්‍රයන්, අපේ තාත්තා, අපේ පුත්‍රයෝ පුත්‍රයන්ට යහපත් දියෙක් පුත්‍රයන්ට උපදෙස් අවවාද දෙනවා. යහපත් පියෙක් තමන්ගේ පුත්‍රයෝ ගැන සැලකිලිමත්. මොකද පුත්‍රයෝ හිටියොත් තමයි පවුලක් ගොඩනැගෙන්නේ. පුත්‍රයෝ හිටියොත් තමයි වගකීම් බාරගන්නේ. පුත්‍රයන්ට තමයි පුළුවන් වගකීම් බාරගන්න. වර්ධනය වුණ පුත්‍රයන්ට. ඒක නිසා පුත්‍රයන්ට දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා. පුත්‍රයන්ට දෙවියන් වහන්සේ උපදෙස් දෙනවා. ඒක අපි ඉදිරි කාලේදී යම් දවසක බලමු. හැබැයි මම දැනට ඔයගලන්ට කියන්න මනස විනයානුකූල කරගන්න ඔයගොල්ලෝ දෙවියන් වහන්සේගේ වචනය පාවිච්චි කරන්න. හාලෙලූයා. මම තව දෙයක් ඔයගලන්ට කියන්නම්. දන්නවද දෙවියන් වහන්සේ හැම මිනිහෙක්ම පාවිච්චියට ගන්න. ඒ කියන්නේ දෙවියන් වහන්සේ යම් මිනිහෙකුගේ ජීවිතේ බලපෑමක් ඇති කරවන්න කලින් දෙවියන් වහන්සේට ඕන වුණා ඒ අය හිතන විදිය වෙනස් කරන්න. හරිද? මම කියන්නේ ආයි කියන්න ඔයගලන්ට. ඔයගොල්ලෝ සුද්ධ ලියවිලි පරීක්ෂා කරලා බලන්න දෙවියන් වහන්සේ හැම මිනිහෙක්ම පාවිච්චි කරන්න කලින් යම් ක්‍රියාවක් උදෙසා ඒක දේශය උදෙසා වෙන්න පුළුවන්. ඒක යම් පුද්ගලයෙකුගේ ජීවිතේ බලපෑමක් ඇති කරවන්න වෙන්න පුළුවන්. යම් සෙනගකට බලපෑමක් ඇති කරවන්න පුළුවන්. නැත්නම් ඒ පුද්ගලයාගේම ජීවිතේ බලපෑමක් ඇති කරවන්න පුළුවන්. මේ හැම දෙයකටම කලින් දෙවියන් වහන්සේ ඉස්සෙල්ලා කරේ ඒ මනුෂ්‍යයාගේ හිතන විදිය වෙනස් කරපු එකයි. එයාගේ
මනස වෙනස් කරපු එක. බයිබලේ ඕන තරම් සාක්ෂි තියෙනවා. මෝසස්ගේ ඉඳලා දාවිද්ලද හැම කෙනෙක්ගේම ඉස්සලාම දෙවියන් වහන්සේ කරේ ඒගොල්ලෝ හිතපු විදිය, ඒගොල්ලන්ගේ මනස, ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑමින් වෙලා තිබිච්ච හැම තොරතුරක්ම අයින් කරලා දෙවියන් වහන්සේට ලකුණු, පුදුම සහ ලකුණු වලින් ඔප්පු කරලා පෙන්වන්න අවශ්‍ය වුණා. පුදුම සහ ලකුණු වලින් ඔප්පු කරලා පෙන්වන්න අවශ්‍ය වුණා. දෙවියන් වහන්සේ කොයි වගේද කියලා. සහ දෙවියන් වහන්සේ ඒගොල්ලන්ගේ ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා. සහ දෙවියන් වහන්සේගේ කැමැත්ත දැන් මේ වෙලාවේ මොකක්ද? ඒකට ඒ පුද්ගලයා ස්ථානගත වෙන්න ඕනේ කොහොමද කියලා. දන්නවද? දෙවියන් වහන්සේගේ සැලැස්මට අපි ස්ථානගත වෙන්න නම්, නැත්තම් දෙවියන් වහන්සේගේ සැලැස්මට අපි ක්‍රියාත්මක වෙන්න නම්, දෙවියන් වහන්සේ හිතන විදියට අපි හිතන්න අනිවාර්යයෙන්ම අපිව පුහුණු කර යුතුයි. ඒ කියන්නේ දෙවියන් වහන්සේ හිතන විදියට හිතන්න. දැන් උදාහරණයක් කියමු. අපේ රටේ දෙවියන් වහන්සේට අපිට අවශ්‍ය නම් යම් පුද්ගලයෙක්ව, දෙවියන් වහන්සේට අවශ්‍ය නම් අපේ අතරින් යම් පුද්ගලයෙක්ව තෝරගන්න යම් ක්‍රියාවකට දෙවියන් වහන්සේට ඕන වෙනවා ඒ පුද්ගලයා දෙවියන් වහන්සේ වගේ හිතන කෙනෙක් බවට පත් වෙන්න. එතකොට තමයි එයාට පුළුවන් වෙන්නේ දෙවියන් වහන්සේගේ වැඩේ කරන්න. නැත්තම් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා බාහිර දේවල් ගැන කල්පනා කරනවාමයි. රට ගැන හිතයි, රටේ තියෙන බාහිර දේවල් ගැන හිතයි, මිනිස්සු මට අරක කියයි කියලා හිතයි. අනේ මම මේ දේ කරොත් මගේ ගෙදරට මොකද්ද වෙන්නේ කියලා හිතයි. අනේ මම මෙහෙම ගියොත් එහෙම මගේ අනාගතයට මොකද්ද වෙන්නේ කියලා හිතයි. එතකොට දෙවියන් වහන්සේ සූදානම් කළා තියෙන දෙයට එයාට යන්න බැරුව යනවා. මොකද එයාගේ මනස දෙවියන් වහන්සේගේ කාරණාව එයාගේ මනස තුල නැහැ. එයා හිතන්නේ වෙන දෙයක්. හැබැයි එයා ආසයි. කෙනෙක්ගේ මං ආසයි දෙවියන් වහන්සේ කැමැත්ත කරන්න, මං ආසයි දෙවියන් වහන්සේ වගේ ජීවත් වෙන්න, මං ආසයි ජේසු වගේ ජීවත් වෙන්න, ජේසු වගේ පුදුම දේ කරන්න, ජේසු වගේ හිතන්න, වැඩ කරන්න. හැබැයි මුකුත් වෙන්නේ නැහැ. ඇයි වෙන්නේ නැත්තේ? ඇයි වෙන්නේ නැත්තේ? එයාගේ මනස, එයා අර කටින් කිව්වට එයාගේ මනස තුල නැහැ. දෙවියන් වහන්සේ හිතන විදිහට එයා හිතන්නේ නැහැ. එයාගේ මනස වෙනස් නැහැ. දෙවියන් වහන්සේ තමා කවුද කියලා කියපු කාරණාව එයා තුල නැහැ. හැබැයි එයාගේ ආසාවක් විතරක් තියෙනවා. හැඟීමක් විතරක් තියෙනවා. දන්නවද මේක හරි වැදගත් දෙයක්. මේක අපි අපේ ජීවිත කාලෙම අපි කළ යුතු දෙයක්. මේක එක මාසයක් කළා අපිට නතර කරන්න බෑ. අපේ මනස විනයානුකූල කරගන්න අවශ්‍යයි. මොකද මයික එක්ක ඔයගොල්ලන්ට එන හැම සිතුවිල්ලක්ම දවසකට ඔයගොල්ලන් සිතුවිලි ගොඩක් ඒ ඔයගොල්ලන්ට ඉතේ අයියෝ මම මෙහෙම හිටියොත් මට වැඩක් නැහැ. මම මේ ආයතනයේ වැඩ කළොත් වැඩක් නැහැ. මම මේ ගෙදරත් එක්ක හිටියොත් වැඩක් නැහැ. මම මෙහෙම කරොත් වැඩක් නැහැ. නැත්තම් මම මේ සභාවේ හිටියොත් වැඩක් නැහැ. මම මේ සභාවේ සේවය කළොත් වැඩක් නැහැ. මගේ මේ ව්‍යාපාරය කළොත් මම වැඩක් නැහැ. මගේ දරුවොත් එක්ක සිටියොත් වැඩක් නැහැ. මගේ දෙමව්පියොත් එක්ක හිටියොත් වැඩක් නැහැ. සිතුවිලි ඕගලන්ට එයි ඕන තරම්. හැබැයි ඒක දෙවියන් වහන්සේගේ වචනයෙන් පෙරන්න පුරුදු වෙන්න. ඒක දෙවියන් වහන්සේගේ වචනයට ඒක පෙරන්න පුරුදු කරවන්න. එතකොට දෙවියන් වහන්සේගේ වචනය අර දේව වචනයට එකඟ නැති හැම දෙයක්ම ඔයගොල්ලගේ මනස තුල තියෙන දෙවියන් වහන්සේගේ වචනය ඒක ප්‍රතික්ෂේප කරනවාමයි. එහෙම කෙනාට පුළුවන් දෙවියන් වහන්සේගේ යහපත් කැමැත්තේ, සම්පූර්ණ වූ කැමැත්තේ, පිළිගත යුතු කැමැත්තේ හිට ගන්න. හලෙලුයා. හරි වැදගත් දෙයක්. හරිම වැදගත්. රයිට් මම ඔයගලන්ට තව බයිබල් පදයක් මම පෙන්නන්නම්. අපි බලමු පිලිප්පි 2:5 මේක හරි ප්‍රසිද්ධ බයිබල් පදයක්. හරිද? පිලිප්පි 2:5. රයිට්.
ඔගොල්ලෝ පෙරලා ගන්න පිලිප්පි 2:5. බලන්න පිලිප්පි 2:5 මොනවද කියන්නේ කියලා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණා වූ සිතම නුඹලා තුලත් තිබේවා. මෙතන ඉංග්‍රීසි බයිබලයේ කියන්නේ සිත කියන එකට මයින්ඩ්. ඒ කියන්නේ මනස. ඉංග්‍රීසි බයිබලයේ පරිවර්තනය කියන්නේ මයින්ඩ්, මනස. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණු ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණු සිතම එහෙම නැත්නම් මනසම නුඹලා තුලත් තිබේවා. ඉංග්‍රීසි බයිබලයේ කියන්නේ මයින්ඩ්. ඒ කියන්නේ මනස. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණු මනසම ඔයගොල්ලෝ තුලත් තිබේවා. පාවතුමා පිලිප්පි වරුන්ට කියලා යවනවා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණු සිතම නුඹලා තුලත් තිබේවා. හලෙලූයා. ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? ක්‍රිස්තුස් වහන්සේ වගේ හිතන්න වැඩ කරන්න, ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ වගේ හිතුවොත් අපිට ඒ වගේ වැඩ කරන්න පුළුවන්. ඒක නිසා අපි දන්නවා දැන් අපි හෙට අපේ රට සම්පූර්ණයෙන් විවෘත කරනවා 11 වෙනිදා. දන්නවද මම ඔයගලන්ට පණිවිඩයක් දෙන්නම්. ඒ තමයි ඔයගොල්ලෝ කවුරුත් තුල විශේෂයෙන් මේක බලන හැමෝටම මම කියනවා කිසි කෙනෙක් තුල බය කියන ආත්මයට ක්‍රියා කරන්න ඉඩ දෙන්න එපා. අපි රජයේ උපදෙස් අපි පිළිපදින්න ඕනේ. රටේ නීතියට අපි කීකරු වෙන්න ඕනේ. ඒ දේ අපි කරන්නේ බයට නෙවෙයි. අපිට ලෙඩ රෝග හැදෙයි කියන මනසින් නෙවෙයි. අපි ඒ දේ කරන්නේ නීතියට, රටේ නීතියට ගරු කිරීමක් හැටියට. එච්චරයි. රටේ වෛද්‍යවරුන්ගේ ඒ දෙන්නා වූ උපදෙස් වලට ගරු කිරීමක් හැටියට සහ රටේ නීතියට අපි යටත් වීමක් හැටියට ගරු කිරීමක් හැටියට විතරයි. බයට නෙවෙයි. ඔයගොල්ලෝ දැන් සමහරකට අපි මූණ වහන් යනවා, ග්ලව්ස් දානවා. අපි ඒ දේ කරන්නේ බයට නෙවෙයි. බයට නෙවෙයි. කිතුරුව මේක ඉගෙන ගන්න ඕනේ. බයට නෙවෙයි. මොකද ඔයගොල්ලෝ දැනගන්න අවශ්‍යයි දෙවියන් වහන්සේගේ ජීවනය ඔයගොල්ලෝ තුල කොහොමද තියෙනවා. හැබැයි අපි දානවා මොකද හේතුව නැත්තම් අපි නිසා තවත් මිනිහෙක් බාධාවටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ නිසා තවත් කෙනෙක් බාධාවටපත් වෙයි. දැන් අපි කියමුකෝ අපි මාස් එකක් දාන් ඉන්න අය ළඟට අපි යනවා මාස් එකක් දාන්න නැතුව. හරිද? මාස් එකක් ග්ලව්ස් එකක් දාන් ඉන්න අය ළඟට අපි විතරක් යනවා. එතකොට අර මිනිස්සු ඔක්කොම මොකද කරන්නේ? ඒගොල්ලෝ බයට දාන් ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට අපි දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් නම් අපි දන්නවා අපි තුල දෙවියන් වහන්සේගේ ජීවනය තියෙනවා. අපි නම මෙවිල්ලක්. අපිට ලෙඩ රෝගෙ නැහැ. එතකොට අනිත් මිනිස්සු ළඟට අපි එහෙම ගියාම මේ මිනිස්සු කියයි කො ඔයා මේක දැම්මේ නැත්තේ. නමුත් අපි ඒක දානවා. ඇයි දාන්නේ? අනිත් මිනිස්සුන්ට බාධාවක් වෙන්නේ නැති වෙන්න. බාධාවක් නොවි ඉන්න අපි වගා බලගන්න යුතුයි. හැබැයි හෙට අපේ රට යම් ප්‍රමාණයකට මම විශ්වාස කරනවා විරුද්ධ වෙයි කියලා. හැබැයි ඔයගොල්ලෝ කිසි කෙනෙක් බය ආත්මකින් ජීවත් වෙන්න ඔයගොල්ලෝගේ මනසට දාගන්න හරි තොරතුරු ක්‍රිස්තුස් වහන්සේ තුල ඔයගොල්ලෝ කවුද කියන එක දැනගන්න. ක්‍රිස්තුස් වහන්සේ තුල ඔයගොල්ලන්ට ඒකයි මෙතන කියන්නේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණු සිතම ඒ මනසම ඒ හිත මොකද මනස තුල තමයි හිතන්න කල්පනා කරන්න තීරණ ගැනීමේ හැකියාව ඔක්කොම තියෙන්නේ. ඒ මනසම ඔයගොල්ලෝ තුල තියාගන්න. එතකොට ඕගලන්ට ඕන දේවල් කරන්න බෑ. මොකද ඔයගලගේ මනස විනයානුකූල වෙලා ඉවරයි. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණු ඒ මනසම ඒ සිතම නුඹලා තුල තිබේවා. right. මම ඊළඟට ඔයගලන්ට පෙන්නන්නම් අපි හිතන්න ඕනේ මොනවද කියලා. දන්නවද? අපි හිතන්න ඕනේ දේවලුත් තියෙනවා. කිතුරුවෙක් හැටියට දෙවනස්ගේ මිනිස්සෙක් හැටියට අපි කොයි වගේද හිතන්න ඕනේ. දැන් කෙනෙක් මගෙන් අහයි පාස්ටර් එතකොට අපි මොනවද එහෙනම් හිතන්න ඕනේ? දන්නවද? ඔයගොල්ලන්ගේ
ඔගොල්ලන්ගේ යාඥාවන් වලදී දේව වචනය භාවනා කරන්න කාලයක් ඔගොල්ලෝ ගන්න. දේව වචනය භාවනා කරන්න. බයිබලයේ කියනවා උන්වහන්සේගේ වචනය භාවනා කරන්න කියලා. දන්නවද දෙවියන් වහන්සේගේ වචනය භාවනා කරන්න ඔගොල්ලෝ ලොකු කාලයක් ගන්න. දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරන්න කාලයක් ගන්න. දෙවියන් වහන්සේගේ වචනේ හිතන්න කාලයක් ගන්න. මේ තැන්වලදී තමයි ඔයගලන්ට පුළුවන් වෙන්නේ ඔයගලගේ මනස විනයක් ඇතුව නිර්මාණය කරගන්න. කිතුණුවෙක් මේවා ගැන සැලකිලිමත් නැහැ. කිතුණුවෙක් මේවා ගැන හිතන්නෙත් නැහැ. කිතුණුව හිතන්නේ ඕන්නේ අපි ඔය පල්ලියට ගිහිල්ලා ගීතිකාවක් කියලා ගෙදර ගියොත් ඇති. ඔයගොල්ලෝ දැනගන්න ඔයගොල්ලෝ මේවා කරන්න පුරුදු වෙන්න. ඒ විදිහට දෙවියන් වහන්සේගේ වචනේ ඔයගොල්ලෝ මෙනෙහි කරද්දී භාවනා කරද්දී ඔයගොල්ලන්ගේ ඇතුළට මොකද බයිබලයේ කියනවා හේබ්‍රු පොතේ අන්තිම කාලේ මාගේ වචනය ඔවුන්ගේ මනස තුල මම ලියලා ඒක හදවතේ තැන්පත් කරනවා කියලා. හේබ්‍රු පොතේ කියනවා. අන්තිම දවස්වලදී මාගේ වචනය ඔවුන්ගේ මනස තුල ලියනවා හදවතේ වචනේ තැන්පත් කරනවා. හාලෙලූයා. හාලෙලූයා. ඒ දේ දෙවියන් වහන්සේ කරන්නේ ඇයි? ඒ දේ දෙවියන් වහන්සේ කරන්නේ හේබ්‍රු 8:10. බලන්න හේබ්‍රු 8:10 මොකද්ද කියන්නේ කියලා. එසේය ඒ දවස්වලට පසු මා විසින් ඊශ්‍රායල් වංශය සමග කරන ගිවිසුම නම් මාගේ ව්‍යවස්ථාව ඔවුන්ගේ සිහියේ තබමින්. එතන සිහිය කියන දට ඉංග්‍රීසි බයිබලයේ කියන්නේ මයින්ඩ්, මනස. සිහියේ තබමින් ඒවා ඔවුන්ගේ හදවත්වල ලියන්නෙමි. ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවෙන් පස්සේ ශුද්ධාත්ම වහන්සේ පොළොවට ආවට පස්සේ ශුද්ධාත්ම වහන්සේ අද අපි තුලයි. ශුද්ධාත්ම වහන්සේ මොකද කරන්නේ? පියාණන් වහන්සේගේ වචනය අපේ මනස තුල ඒක තබනවා. සිහියේ තබමින් ඒවා ඔවුන්ගේ හදවත්වල ඒ කියන්නේ සිත්වල ලියනවා. කවුද ඒ දේ කරන්නේ? ශුද්ධාත්ම වහන්සේ. ඉතින් අපි ඒ දෙයට අපි ඉඩ දෙන්න අවශ්‍යයි. අපි කාර්ය බහුල වෙලා අපි ටට්ටු යාඥාව කරලා ඉඳගත්තා. හලෙලූයා 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 කිව්වා දවස බාර කරා ගියා. එහෙම යාඥා වැඩක් නැහැ. දවස බාර කරන යාඥා වැඩක් නැහැ. දවස බාර කරන්න එපා. දෙවියන් වහන්සේට දවස බාර කරන දෙයක් නැහැ. දෙවියන් වහන්සේ දවස හදලා ඉවරයි. බාර කරන්න එපා දෙවියන් වහන්සේට දවසක්. දෙවියන් වහන්සේ ජීවමාන නිසා තමයි අදටත් මේ දවස තියෙන්නේ. හැබැයි කිතුණුවෙක් මේවා පුරුදු වෙන්නේ නැත්නම් වැඩක් නැහැ. දෙවියන් වහන්සේට ශුද්ධාත්ම වහන්සේට අපේ මනස තුල උන්වහන්සේගේ වචනය තබන්න ඉඩ හරින්න. විනයානුකූල වෙනවා. එතකොට ඔයගොල්ලෝ හිතන විදිය, ඔයගොල්ලෝ කල්පනා මේ දේ ඔයගොල්ලෝ මාසයක් කරලා බලන්න. මාසයක් නෙමෙයි සති දෙකක් විතර කරලා බලන්න. ඔයගොල්ලන්ට තේරෙයි ඔයගොල්ලෝ කොච්චර නිවැරදි විදියට හිතන්න ගන්නවද දැන් කියලා. කොච්චර නිවැරදි විදියට ඔයගොල්ලෝ දැන් තීරණ ගන්න පටන් ගන්නද? කොච්චර නිවැරදි විදියට ඔයගොල්ලෝ දැන් ජීවත් වෙන්න පුරුදු වෙලාද? කොච්චරනම් ඔයගොල්ලෝ ඉස්සරට වඩා දැන් නිවැරදිද? ඔයගොල්ලන්ට තේරෙයි මං ඉස්සර වගේ හිතන්නේ නැහැ දැන්. ඇයි එහෙම හිතන්නේ නැත්තේ? මනස තුල දෙවියන් වහන්සේගේ වචනය ලියලා. හදවත තුල එක තැන්පත් වෙලා. හලෙලූයා. අනිත් මිනිස්යාට පේන්නේ නැති පැති ඕගලන්ට පේන්න ගනි. ඔව්. අනිත් මිනිස්සුන්ට පේන්නේ නැහැ. නමුත් ඕගලන්ට ඒ පැති පේනවා. අපි කියමුකෝ අපි දේව සේවකයෝ හැටියට අපිට සමහරකට මිනිස්සුන්ගේ ජීවිත අපි නිවැරදි කරන වෙලාවල් තියෙනවා. අපි නිවැරදි කරන වෙලාවල්. ඒ වෙලාවේදී සමහරක් විට අපිව මිනිස්සුන්ට පේනවා අපෝ පාස්ට් අපිට ඇනුම්පද කියනවා. පාස්ට් අපිව විවේචනය කරනවා. පාස්ට් අපිගේ හිත රිද්දවනවා. නෑ. දේව සේවකෙක් දෙවියන් වහන්සේගේ මිනිසෙක් වචනයෙන් තමාගේ මනස විනයානුකූල කරන තියද්දී එයාට පේන්න ගන්නවා අනිත් මිනිස්සුන්ට පේන්නේ නැති පැත්ත. ඔගොල්ලෝ දැනගන්න ඒ සිද්ධ වෙන්නේ ඇයි? එයාගේ මනස දෙවියන් වහන්සේගේ වචනේ එයා වෙනස් කරගෙන නිසා එයාට ශුද්ධාත්ම වහන්සේ වෙනත් තොරතුරු වෙනත් දේවල් මත යට පෙන්නනවා. මෙන්න මේ තියෙන්නේ හරි පැත්ත. මේ තියෙන්නේ හරි පැත්ත.
ඒක නිසා මේ ගැන උගන්වනවා නම් ඔයගලන්ට ගොඩාක් දේවල් උගන්වන්න පුළුවන්. දන්නවද 2 කොරින්ති 5:17 කියනවා. එබැවින් යමෙක් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ සිටින්නේ නම් 2 කොරින්ති 5:17 කටපාඩම්. එබැවින් යමෙක් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් නැවිල්ලක් පරණ දේ පහව ගිය මෙන්න සියල්ල අලුත් වී තිබේ. දන්නවද කිතුණුවෙක් දකින්න ඕනේ විදිහට මම අර ඉස්සලත් කිව්වේ අපි සමහරට පාරේ යද්දී අපිට හිතේ වාහනේ කියන්නේ මම හැප්පෙයිද නැත්තම් හිතේ ලබන අවුරුද්දේ මේ වෙද්දී දැන් සමහරක් වෙලාවට මිනිස්සු කියන දත ලබන අවුරුද්දේ මේ වෙද්දී මට මොනවා වෙලා තියෙයිද සමහරක් අය කියනවා මැවිලා ඉඳී දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට තව අවුරුද්දක් දකින්න ඒගොල්ලන්ගේ මනස විවෘත වෙලා නැහැ. ඒගොල්ලෝ හිතන්නේ ලබන අවුරුද්දේ මේ වෙද්දී මම මැරිලා ඉඳීද දන්නේ නැහැ. ඒගොල්ලන්ට තව අවුරුද්දක් ඉස්සරහට දකින්න ඒගොල්ලන්ගේ මනස විවෘත වෙලා නැහැ. ඒක නිසා බයිබලයේ කියන එබැවින් යමෙක් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ සිටිනව අලුත් නැවිලක පරදේ පාවගේ මෙන්න සියල්ල අලුත් වී තිබේ. මේක අපි හැමෝම දන්න බයිබල් පදයක්. අපේ මනස තුල මේ වගේ තොරතුරු දෙවියන් වහන්සේගේ වචනේ අපි ගැන කියලා තියෙන තොරතුරු ටික විතරක් අපි අරගෙන රැ දවල් ඒක අපේ මනස තැන්පත් වෙන්න ඉඩ හැරියාම සුද්ධාත්ම වහන්සේ අපේ මනසේ සීයේ ඒක තබන්න ඉඩ හැරියාම හදවතේ ලියන්න ඉඩ තිබ්බාම හලෙලුයා මොකද වෙන්නේ අපි දෙවියන් වහන්සේ වගේ හිතලා අපි දෙවියන් වහන්සේ වගේ කල්පනා කරලා දෙවියන් වහන්සේ වගේ තීරණ අරගෙන දෙවියන් වහන්සේ වගේ ජීවත් වෙන්න අපි අපේ ජීවිත පුහුණු කරගන්නවා. ඔගොල්ලෝ දැනගන්න මේක එක දවසින් වෙන්නේ නැහැ. මේක අපේ ජීවිතේ හැම දවසකම අපි කළ යුතු දෙයක්. එතකොට අර දවසට එන සිතුවිලි ඔක්කොම වැරදි තොරතුරු ඔයගොල්ලන්ගේ අතින් යනවා. ඒව එකක්වත් ඔයගොල්ලන්ගේ ජීවිත ඔයගොල්ලෝ ඒවා බාරගන්නේ. ඒ වගේම අපිට තව හිතන්න දේවල් ගොඩක් තියෙනවා. බලන්න 1 කොරින්ති 3:16 කියනවා. අපි දෙවියන් වහන්සේගේ මාලිගාව කියලා. හරිද මම ටිකක් ලියාගෙන ආවා. අපිට කාලය නිසා මම ටිකක් ලියන් ආවා. ඒ වගේම එපිස 2:6 එපිස 2:10 මේවා මේ කරුණු 3ක් විතරයි කියන්නේ. තව දේවල් වල තරම් තියෙනවා. මේ හැම දෙයක්ම කියන්නේ ඇයි? බයිබලයේ කියනවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ස්වර්ගීය වූ ස්ථානවල අපිව ඉඳවලා තියෙනවා. හලෙලුයා. මේ හැම තොරතුරක්ම අපිට දෙන්නේ ඇයි? අපි හිතන විදිය, අපි ජීවත් වෙන විදිය, අපි කල්පනා කරන විදිය. මේ දේවල් වෙනස් කරවන්නයි. හලෙලුයා. හලෙලුයා. ඒක නිසා ඔයගොල්ලෝ හිතන විදිය හරිම වැදගත්. ඔයගොල්ලන්ගේ මනස විනයානුකූල කර ගැනීම හරි වැදගත් දෙයක්. අත ඉඳලා පටන් ගන්න. මනස දෙවියන් වහන්සේගේ වචනයෙන් මම විනයානුකූල කර ගන්නවා කියලා. දෙවියන් වහන්සේගේ වචනයෙන් මම මගේ මනස විනයානුකූල කර ගන්නවා. හලෙලුයා. ඉතින් මම විශ්වාස කරනවා ඔයගොල්ලන්ට මේ පණිවිඩය ආශිර්වාදයක් වෙයි කියලා. මේ පණිවිඩය ඔයගොල්ලන්ගේ ජීවිතවල විශාල බලපෑමක් වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ ගැන උගන්වන්න ගොඩාක් දේවල් තියෙනවා. නමුත් ඔයගොල්ලෝ දවසින් දවස මේක අභ්‍යාස කරන්න. මේක බලන හැමෝටම ඔයගොල්ලන්ට ආශිර්වාද කරනවා මේ වෙලාවේ. අපි යාක්ෂා කරලා අපි මේ කාලය අවසන් කරමු. අතිශුද්ධ බලවත් වූ පියාණනි ඔබට ස්තුති කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. පියාණනි අද දවසේ මේ වචනේ ඇසුවා වූ හැම කෙනෙක්ගේම ජීවිතවල මේ වචනේ කරන කොටගෙන ඒගේ ජීවිතේ වාතාවරණය තත්ත්වයන් වෙනස් වේවා. මේ වචනේ මොවුන් මෙනෙහි කරලා තවත් ඊට වඩා එළිදරවකින් යුතුව ඔවුන්ගේ ජීවිතේ ඒ දේ වචනය ඒක ඒගොල්ලන්ගේ ජීවිතේ වෙන පිණිස පියාණනි මම යාක්ෂා කරනවා. යම් පවන්දේ සැබෑද ගරු කටයුතුද යම් ප්‍රශංසාවක් යම් ගුණයක් ඇද්ද යම් කීර්තියක් ඇද්ද එවැනි දේවල් මෙනෙහි කරන්න ඕනේ. පියාණනි අපි හැමෝගේ මනස තුල ඔබ වහන්සේගේ වචනය අන්තිම කාලේ ඔබ තබනවා කිව්වා. සුදාත්මනේ දැන් මේ කාලයයි පුත්‍රයන්ගේ මට්ටමේ හැසිරලා ක්‍රියා කරන පිණිස
ඔබ වහන්සේගේ වචනය අපි නිසාත් ඔබ වහන්සේගේ වචනයම අපි බවට පත් වෙන නිසා පියාණනි ඔබට ස්තුති කරනවා. වචනයයි අපි වෛවැඩ් කරන්න බැරි තරමට අපේ සිතුවීම මේ ආහනයගේ සිටීම ජීවිතය වෙනස් වෙන නිසා ස්තුති කරනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් පියාණනි. අප හැමෝටම ජෙසුපීටයි සභාවයට කියන අපි ඉක්මනට හම්බෙමු. ඒ වගේම අපි දිගටම අපේ YouTube channel එක Facebook එක ඔයගොල්ලෝ බලන්න. ඔයගලන්ට වටින පණිවිඩ ඉදිරි කාලෙත් බලා ගන්න පුළුවන්. හැමෝටම ජෙසුපීටයි.